Sì, sì, vogliamo qua. Due brioche, due cappuccine. Brioche, quale prendiamo? Vabbè, croissant. Va bene, 2 di che? 2 croissant, sì. Hai preso il cappuccino? Sì, 2. È buono, è caldo. Grazie. Grazie. Grazie a voi. Faccelo tutto. Ok. Maradona? 2. Sono appena fatte, sai? Sì, infatti. Fresco, Avete fresco. avuto fortuna con il momento giusto proprio. Infatti, baan mi hadana takritin hot එකක් දාලා වෙලා ස්නේ cappuccino. Che bello. Cappuccino con cuore. Letteralmente proprio. බඩ ගුණා වැදලාරනේ ඉතින් මොන දෙයක් නේද? අපි හයිවේ එකෙන් එළියට ආවා. අපේ ගමනාන්තය තමයි අද ලිටල් සන් බර්නාඩ් කියන පාස් එක. ඉතින් ලිටල් සන් බර්නාඩ් වලට යන්න මේ තියෙන්නේ මේ මෝර්ගේ කියලා තියෙන්නේ. මේ මෝර්ගේ කියන තැනින් තමයි හයිවේ එකෙන් එළියට එන්න ඕන. ඉතින් අපි හයිවේ එකෙන් එළියට ආවා. එළියට ආපු ගමන් දැක්ක ලස්සන දෙයක් පෙන්වන්න තමයි මේ නැවැත්තුවේ. ඔන්න බලන්න. ඒ කියන්නේ මේ පළාත හුඟක්ම මේ මිදි වයින් වලට ප්‍රසිද්ධයි. يعني හුඟක් මිදි වගාව තියෙනවා. මිදි වගාවයි ඊට පස්සේ මිදි වගාව කියලා සාමාන්‍ය මිදි වලින් කරන්නේ වයින් හදන එකනේ. ඉතින් මේ මම පෙන්නන්නම් ඒක ඔයාලට. දැන් මේ තියෙන්නේ මෝර්ගේ වල තියෙන මේ මිදි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සංකේතයක් විදිහට තියෙන මිදි වගාවක් මේ ටවුන් එක පටන් ගන්න තැනම. ඒ බල ලස්සන මේ ගල් මේ වල ගල් උඩ හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ මිදි වැල් තාම මේ මිදි එනවා ඒවයි. මේ පේනවාද චූටි මිදි මේවා. මේ තියෙන. පේනව නේද? චූටි මිදි පොකුරු මේ තාම බොහොම පොඩියට තියෙන්නේ. එන්න මම බලන්න ඇතුළට ගිහිල්ලා පෙන්නන්න එකක්. ළඟට අතර පෙන්නන්න පුළුවන් කන්න. මේ තියෙන. මේ තියෙන චූටි මිදි පොකුරක්. මේවා තමයි දැන් ලොකු වෙලාවට ලස්සනට එල්ලෙන්නේ ඊට පස්සේ මෙහෙම පල්ලෙහාට එල්ලෙන්නේ ඒවා තමයි. ඉතින් මේ වගේ දැන් මිදි සම්ප්‍රදාය තියෙන ප්‍රදේශයක් මේක. මේ බලන්නකෝ. මේක හොඳටම පේනවා ළඟටම මේ. මෙතන ලස්සන මිදි පුකුරු. අනේ මිදි යට වල චූටි සයිස් එක නේ මගේ ඇඟිල්ලත් එක බලන්නකෝ. ලස්සනයි. ඊට පස්සේ එතන තියෙන අනිත් එකේ මේ තියෙන්නේ මිදි හදන මේ එකක්. මේ තියෙන මිදි ඊට පස්සේ මේවා ඔය මිදි මේවා දාලා සාමාන්‍ය සංකේතාත්මක එකක් පරණ මැෂින් එකක් උඩින් කරකවන්න තියෙන්නේ. මෙතන දැක්ක නේද? සාමාන්‍යයෙන් අර ඒ නගර වලට ආවේනික දේවල් විශේෂ දෙයක් නේ නගරයට ඇතුල් වෙන තැන ඒගොල්ලෝ සංකේතයක් විදිහට හදනවා. ඒක මෙහි හුඟක් දේවල් දකින්න පුළුවන්. ඉතින් ආසයි බලන්න. ඉතින් අපිට යන්න තියෙන මෙන්න මේ පැත්තේ මේ කඳු වලට තමයි යන්න තියෙන. ඔය හිම සමහරට අපි යන පාස් එකෙත් හිම තියෙන්න පුළුවන්. අපි ඉතින් ගිහිල්ලා බලමු නේද? මේ ඉන්නේ මේ කරබිනීරි කියලා මේ බෝඩ් එක දානවාද? මේ කරබිනීරි කියන්නේ අපරාධ විමර්ශන පොලිසිය. ඉතාලියේ තියෙන පොලිස් වර්ග කීපයක්. හරිද? එතකොට මේ පොලිසි වර්ග කීපෙන් භයානකම කට්ටිය තමයි මේගොල්ලෝ. ඒගොල්ලෝ තමයි නරකම වැඩ කරන ඒවා අල්ලන්නේ ඉන්නේ. සාමාන්‍ය පොලිසියේ රාජකාරිය මෙහි සාමාන්‍ය අපේ ලංකාවේ පොලිසියේ රාජකාරිය වගේම තමයි. නමුත් අපරාධ සම්බන්ධ රාජකාරිය හුඟක් මේ කරබිනීරි කියන එකට තමයි බාර දීලා තියෙන්නේ. ඉතින් මම හුඟක් කාට මේ දේවලුත් කියන්නේ ඔයාලට යම් දැනුමක් ලැබෙනවනේ සම්බන්ධයෙන් නේද? ලංකිනම් වාඩි වෙලා විවේක ගන්න. ඔය කාර් එකෙත් වාඩි වෙලා ආවේ. මෙතනත් පුංචි ලස්සන ගමක් ඉතින් මේ මෝර්ගේ කියන එකත්. ඉතින් හැමතැනම කාර් එක නවත්තන්න තැන් හම්බ වෙනවා මට ලොකුම වාසනාව ඒක තමයි. කොහේ ගියත් වාහනේ නවත්තන තැනක් හොයාගන්න. මේ තමයි මෝර්ගේ කියන ගම. මෝර්ගේ කියන පොඩි ටවුමක්. මේ මෝර්ගේ හරහා තමයි අපිට යන්න තියෙන අපේ ඩෙස්ටිනේෂන් එකට. මෙතන PS බර්නාර්ඩෝ කියලා කියන්නේ ඒක තමයි. අපි යන තැන. දැන් දිගටම අපි ෆලෝ කරන්න ඕන PS බර්නාර්ඩෝ කියන තැන. බෝඩ්. ඒකට මල් හිටවන පාරේ
Gallico P. San Bernardo. Kayak anu tunai. මේ වාන උඩින් හයිවේ එක යනවා. ලස්සනයි නේද හයිවේ පහළම. මේ හයිවේ එක යන්නේ ප්‍රන්සෙට. ටනල් එකක් තියෙන ලොකු දිග ටනල් එකක්. මොන් බ්ලොන් කියලා කියන්නේ. ඉතින් ඉතාලි භාෂාවෙන් මොන්තේ බියන්කෝ කියලා කියන ටනල් එකට. මේ මොන්තේ බියන්කෝ ටනල් එකේ යන්න එකපාරක් වාහනයක් ක්‍රොස් කරන්න යුරෝ 48ක් ගන්න. යුරෝ 50ක් කිට්ටුවට. ඒ කියන්නේ අපි රුපියල් වලින් බැලුවොත් රුපියල් 12000ක් විතර. රුපියල් 12000ක්. රුපියල් 12000ක් යනවා ඒ ටනල් එකකින් එකපාරක් ඒ කිලෝමීටර් 9 ගානක් තියෙන්නේ. ඒ කිලෝමීටර් 9 ප්‍රංශේ පැත්තට යන්න 12000යි. ආයේ ඒ ටනල් එකේ ආපහු වෙනවා නම් ඉතාලියට එන්න ආයේ 12000යි. රුපියල් 24000ක් යනවා ටනල් එකේ යට මෙහාට යන්න විතර. ලෝකයට සුදන්තක අදත් ඔයාලව ආදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද මම අපි මේ යන්නේ අමුතු ගමනක්. ටිකක් වෙනස් ගමනක්. ඇත්තම කියන හොර ගමනක්. හොර ගමනක් කියන්නේ වහපු පාරක් පෙන්වන්න යන්නේ. ඔයාලා යුරෝපේ ගැන මං හිතන්නේ දන්න අය යුරෝප විතරක් නෙවෙයි හුඟක් වෙලාට ආසියාවේ රටවල් වලුණත් දන්න අය දන්න වෙන්න ඕන මේ රටවල් වල සීත කාලෙට පාරවල් වහනවා. ඒ කියන්නේ සීත කාලේ හිම වැඩි වුණාම හුඟක් කඳුකර පැති හිමෙන් වැහුණාම පාරවල් වහන. මගේ එක වීඩියෝ එක මම ස්විස් යන වීඩියෝ එක පෙන්නුවා ඉතාලියයි ස්විට්සර්ලන්තේ අතර බෝඩර් එකක් වහලා තියෙන එකක්. මම හිතන්නේ ඔය දැක්වා අයට මතක් වෙයි ඒක. ඉතින් අද මම යන්නේ ඉතාලියේ තියෙන ලස්සනම ගමක් මිනිස්සු හෝන් ගහන් යනවා වීඩියෝ කරන දැක්කාම. ඉතාලියේ තියෙන ලස්සන ගමක් පෙන්නලා ඒ ගමට උඩින් තියෙනවා ඉතාලි ප්‍රංශ දේශ සීමාවේ ලිටල් සන් බර්නාඩ් කියලා පාස් එකක්. ඇත්තටම හරිම ලස්සන පාස් එකක් ඒක. ඒ පාස් එක අරින්නේ සමර් එකේ බොහොම චූටි කාලයකට විතරයි. ඒ මොකද ඒ මුළු කන්දම සීත කාලේ කියන අවුරුද්ද වැඩි කාලයක් ඒක තනිකර හිමෙන් වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ මීටර් සාමාන්‍ය මීටර් 4ක් 5ක් හිමෙන් වැහෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සීත කාලෙට. ඉතින් අද මම පෙන්වන්න යන්නේ ඒ වගේ පාරක යන්න පුළුවන් අවසාන කෙළවර කොහෙද කියලා. ඉතින් අපි ඒක අමුතුම අත්දැකීමක් ඔයාලට. ලංකාවේ නම් කොහොමත්ම දකින්න නැති වැඩක්. ඒ වගේම ඉතාලියේ වුණත් හැමතැනම දකින්න ලැබෙන දෙයක් නෙවෙයි. දැන් මේ අපි යන්නේ මෙන්න මේ පැත්තට. මේ කන්දේ මේ කන්දේ ඉතින් ලොකු තනිකර අර අපේ මහියංගනේ යද්දි 18 වංගුව මතක් වෙන පාරක යන්න තියෙන්නේ. දැන් මේ පාරත් මම ටිකක් පෙන්නන්නම්. ඊට පස්සේ අපි බලමු යන්න පුළුවන් අවසාන නගරය, අවසාන ගම කොහෙද? ඒ ගමෙන් එහාට මොනවද බලන්න තියෙන්නේ කියලා. දැන් අපි අපේ ඩෙස්ටිනේෂන් එකට යන පාරට ඇතුළු වුණා. දැන් මෙතන ඉඳලා තමයි අපිට යන්න තියෙන්නේ. තනිකර 18 වංගුව වගේ ලස්සන පාරක්. ඊට අපි යන පාස් එක තමයි මේ ඉස්සරහා තියෙන්නේ රතු පාටෙන් තියෙන්නේ කියුසෝ ක්ලෝස් කියලා කියන එක වහපු වහලා කියන එක පික්කොලෝ සන් බර්නාර්ඩෝ කියලා ඉතාලි භාෂාවෙන් කියන්නේ. ඒක වහපු නිසා තමයි රතු පාටෙන් තියෙන්නේ. දැන් වංගු ටික නගින්න පටන් ගන්නවා. දැන් මේකේ තියෙන අවසාන ගමට කිලෝමීටර් 10ක් මෙතන ඉඳලා. මෙතන උඩම තියෙන්නේ ලතුවිල් කියලා. මෙන්න මේක හොඳට බලන්න. තොර්නාන්තේ කියලා කියන්නේ වැලමිට වංගුව කියන එක. අපේ ලංකාවේ වැලමිට වංගුව කියන්නේ මේ තියෙන 8 වෙනි වැලමිට වංගුව. ඒ කියන්නේ අපේ 18ක් නේ ලංකාවේ තියෙන්නේ මේ මහියංගනේ පාරේ. මෙහි තියෙන්නේ 8ක් මෙතන. දැන් 8 වෙනි එක තමයි මේ. 18 වංගුවේ ගියේ අපි. දැන් යන්නේ 8 වංගුවේ. ඊළඟට 7 වෙනි එක. මේ කලබලකාරයෙක් ඉන්න එයා යවලින්දි. මං ආස නැහැ මගේ පස්සෙම යනගෙන එනවට වාහන. මගේ නිදහස නැහැනේ. ලස්සන කැලෑවක් මැදින් තියෙන්නේ. දැන් මේ 3 වෙනි වංගුව. දැන් අපි වංගු 5ක් ඇවිල්ලා කියන්නේ. පේනවද මේ වැලමිටි වංගු ටික මැප් එකේ පේන හැටි? දැක්කද? ඔය විදිහට තමයි වංගු ටික තියෙන්නේ. දැන් ඔය වංගු ටිකද අපි යන්නේ. මේ පේනවනේ.
කාර් එක යන විදිහ පේනවා. දැන් මේ වංගු හරවනවා උඩට. දැක්කද? ඒක ලස්සනයි නේ. ලතුයිලේ. දැන් මම ඉන්නේ ලතුයිලේ කියන ගමේ. ගමක් වඩ මේක පොඩි නගරයක්. ඒවා ලස්සන ගල් වලින් හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රතු පාට ගල් වර්ගයක්. ඊට පස්සේ සුදු ගල් තියලා ලතුයිලේ කියන එක හදලා තියෙන්නේ. ඕන ඈතකට පේන විදිහට දැන් උඩින් ප්ලේන් එකේ යනවා නම් ඒත් පේන්නේ මං හිතන්නේ. එතකොට මේ තමයි තුයිලේ කියන ගම. ගම කිව්වට මේ පොඩි නගරයක් ඉතින් ගමක් නෙවෙයි. ලස්සන නගරයක්. කොහොමද ඉතාලියේ ප්‍රංශ පැත්තට යද්දී මේ සම් බර්නාර්ඩ් කියන පාස් එක පැත්තට යද්දී හම්බ වෙන අන්තිම ටවුන් එක තමයි මේ. ඊට පස්සේ තියෙන්නේ ප්‍රංශේ. නමුත් ප්‍රංශයට යන්න විදිහක් නැහැ. මොකද ඒ පාර වහලා. දැන් අද මට පෙන්වන්න තියෙන හයිලයිට් එක තමයි කොහොමද පාරක් වහන්නේ මොකද්ද වෙලා තින්නේ ඇයි ඒ වහන්නේ කියලා. අපි ඒක යන්න කලින් මුලින් තුයිලේ ගම බලන්න ඉදිමු. මේ බාන ලස්සනයි මේ මල්. මේකත් විශේෂයක්. මේ පොළොවේ බාන හැමතැනම මේ මල් තියෙනවා. සාමාන්‍යයෙන් මැයි මාසේ වගේ වෙද්දී අප්‍රේල් මැයි වෙද්දී මේ වගේ පොළොවේ මල් එනවා හරියට මෙහි. දැන් මේ හුඟක් වෙලාවට මෙතන මේ ඔක්කොම මේ කහපාට මල් වර්ගයක් මේක. මේ සාමාන්‍යයෙන් මම කඩන්න ආස නැහැ මං කවදාත් ගහක තියෙන. ඉතින් ඒ නිසා මේ තියෙන විදිහටම බලමු. එක මලක්වත් කඩන එක අපරාධයක් වගේ දැනෙන්නේ. මොකද මල් කියන්නේ ගස්වල තියෙන ඕන දෙයක්, ලස්සන බලන්න ඕන දෙයක්. අපි කඩන්න ඕන දෙයක් නෙවෙයි කියලා මගේ අදහස. මේ බාන මේකත් මේ හරි ලස්සනයි මේ. චූටි මල්. මේ වගේ මල් මුළු යායවල් සම්පූර්ණ මේ මල් වලින් පිරෙනවා. මේ කාලෙට. මේ ගහත් ලස්සනයි නේද? මේ පයිනස් වර්ග තියෙනනේ ගොඩාරයක්. ඒ වර්ගකින් හරි ලස්සන පයිනස් වර්ගයක් මේක මේ. මේ ටිකත් බලන්න ඔන්න මේ තියෙන්නේ. මම හැමදාම පෙන්නනවා ඔයාලට. මෙහි ඕනම තැනක තියෙනවා යුද්ධයෙන් මැරිච්ච අයගේ සිහිවටන. මම අර කලින් ගම්වලත් ඔයාලට පෙන්නලා තියෙනවා හුඟක් වෙලාවට යනකොට. අපි අර මම අර බෝඩර් පැනපු කන්දේ නගින්න යනකොට අග්‍රගමෙත් මම මෙහෙම එකක් පෙන්නුවා. ඉතින් මේ තියෙන ලෝක යුද්ධයෙන් මැරිච්ච අයගේ මට වැඩියත් පෙන්වන්න ඕකම තියෙන මේ මල්. බලන්න මේ නගරවල මේ මල් නිර්මාණ නම් පුදුම ලස්සනයි. හරිම ලස්සනයි. වතුර නෑනේ. මේ බලන්න හරිම ලස්සනයි මේ. හරි නිස්කලංකයි. හරිම නිස්කලංක ගමක්. මේ මල් පෝච්චි එහෙම බලන්න කොච්චර. ඊට පස්සේ මෙතනින් තව එකක් තියෙනවා පෙන්වන්න ඔයාලට. සාමාන්‍යයෙන් මෙහි නගරවල මිනිස්සුන්ට විවේකයේ ගත කරන්න තැන් හදන එක හරි වැදගත් දෙයක්. දැන් මේ වගේ මේ බංකු ගහලා තියෙන්නේ මේ ගමේ අයට ඇවිල්ලා කැමති කෙනෙකුට වාඩි වෙලා තමන්ගේ කාලය ගත කරන එකත් ලස්සනට පේමන්ට් හදලා ෆිට්නස් රෝඩ් කියලා ගහලා මැදිවට මේකෙ මේ තව දෙයක් පෙන්වන්න. බලන්න මේ ඩස්බින් එකේ ලස්සන මේ ඩස්බින් එක ලස්සන වහලක් හයි කරලා. ඒ කියන්නේ සාමාන්‍ය මේකෙන් දැන් වැස්සකට මේකේ වෙන දෙයක් නැහැ. නමුත් මේක සුන්දරත්වය නේද? ඊට ලස්සනට ගැටේ ගහලා බෑග් එක දාලා කුණු මොනවත් ඇත්තේ නැහැ. නමුත් මේක බෑග් මාරු කරනකොට කුණු පිරෙනකන් ඉන්නේ නැහැ. අදාළ දිනපතා ඇවිල්ලා මාරු කරලා අරගෙන යනවා. බලන්න මේ වගේ තැනක වාඩිලා ඉන්න ආසයි නේද? මේ තියෙන සම්පූර්ණ මේ ගෙවල් වල ආයත මේ වටපිටාවේ ගෙවල් වල ආයත එහාට මෙහාට යන්න තියෙන්නේ. මෙන්න පුලේ සැලලි හිණියෙක්ද මයින්ෙක්ද මේ? සුඩහ තියෙන්නේ පොලිසිය කරබනීරි කියලා තියෙන ඔය ගොඩනැගිල්ලක් තියෙන කරබනීරි අපරාධ විමර්ශන අංශේ. අපි අපරාධ කළා නැහැ නේද? ඒකට යන්න ඕනේ නැහැ නේද? මේ තමයි තුයිලේ නගරයේ තියෙන ලොකුම පාක් එක. ඒ කියන්නේ පබ්ලික් පාක් එක. මේ පාක් එකේ විශේෂත්වයක් තියෙනවා. හුඟක් මං හිතන්නේ ලංකාවේ අය දන්නේ නැතුව ඇති. මේ කොරෝනා කාලේ නිසා මේ යුරෝපේ පාකින් ගොඩක් ෆ්‍රී නොමිලේ. මේක අහලා තියෙන්නේ parcheggio gratuito ඉංග්‍රීසි වලින් free parking. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි දැන් මේ පාකින් කරන්න පාකින් සල්ලි දාන්න නම් මේකට කාසි දාන්න ඕනනේ.
එතකොට දැන් අපි කියනවනේ මේ කොවිඩ් කියන වෛරසයේ කාසි වලට අපි දේවල් අතින් ඇල්ලුවට පවා ඒක නිසානේ අපි සැනිටයිසර් දාලා අත මේව කරගන්නේ. ඒතකොට මොනවා හරි ඇල්ලුවාම ඒකිනුත් ඒ වෛරස් එන්න පුළුවන්. එතකොට ඒ කොවිඩ් තියෙන කෙනෙක් මේ කාසි දැම්මොත් එකක් මේ අතපත ගෑවෙනකොට කාසි දාන කෙනාගේ අතට ඒ කියන්නේ කොවිඩ් නැති කෙනෙක්ගේ අත ගෑවුනොත් එයාට කොවිඩ් එන්න පුළුවන්. ඊට පස්සේ කාසිය එකතු කරන කෙනාට කවුරු හරි කෙනෙක් කෙනානේ මේ එකතු කරගන්න. මේ සියලු දේවල් නිසා ඉතාලියේ විතරක් නෙවෙයි යුරෝපේ හුඟක් මේ කාලේ දැන් සෑහෙන කාලයක් වෙනවා පාකින් නොමිලේ. ඉතින් මං හිතන්නේ ඔයාලා ඒක ගැන දන්නේ නැතුව ඇති. ඒක නිසා තමයි කිව්වේ මොකද හැම අතින් මේගොල්ලෝ මේ කොවිඩ් වෛරසයෙන් පරිස්සම් වෙන විදිහ ගැන හිතනවා ඉතින් නේද? ඒ නිසා මොටම පාක් කරන්න පුළුවන් නොමිලේ. තුවිලේ ප්‍රධාන පාර අයිනෙත් මේ වගේ ලස්සන බංකු ගහලා තියෙන මිනිස්සුන්ට වාඩි වෙලා ඉන්න මේ පාක් එක අයිනේ. ඒ වගේම අනිත් අතින් මේ තියෙන ගඟක්. පිරිසිදු වතුර තියෙන ගඟක් ටවුන් මැදින් ගලාගෙන යන්නේ. හරිම ලස්සනයි. මේ තියෙන ටුවරිස්ට් ඉන්ෆෝමේෂන් සෙන්ටර් එක. ආනේ ලස්සනයි. චාෝ. ඒක කාර් එකකට යන පාක් එක යනවා ඒකට නේද? මරුනේ ට්‍රැක්ටර් එකක් වගේ බයි. මේ තියෙන ටුවරිස්ට් ඉන්ෆෝමේෂන් සෙන්ටර් එක. ලතුවිලේ. ඒ පාර වහලා කියලා තමයි කියන්නේ. ඉතින් අපි ටිකක් දුර ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ. දැන් මේ තියෙන්නේ ලතුවිලේ කියලා කියන්නේ ඉතාලි පැත්ත. මේ ලා රුසියර් කියලා කියන්නේ ප්‍රංශ පැත්ත. ඉතින් දැන් ඉතාලි පැත්ත තමයි අපි ඉන්නේ. ඉතින් ප්‍රංශ පැත්තට අනිත් පැත්තට යන්න විදියක් නැහැ. පාර වහලා. ගංගවල් දෙකක් එකතු වෙන තුම්මන් හන්දියක්. දැන් මං ඉන්න පාලමෙන් එන ගඟයි අර පැත්තෙන් එන ගඟයි දෙක එකතු වෙන මෙතනින්. මේක රෙස්ටුරන්ට් එකක් පිට්සෙරියා එකක්. පේනවද පිට්සා කියලා පිට්සෙරියා කියලා ගහලා තියෙනවා. මේ තමයි පිට්සා හදන දර. රෙස්ටුරන්ට් එක ඉස්සරහා පාරයිනෙම තමයි දරගොඩ ගහලා තියෙන්නේ. මොකද මේ දරගොඩ ලස්සනට ගහපු නිසා පාරයිනේ තියන්නත් ගැටලුවක් නැහැ ඒක අතකින්. කිසි කැතක් නැහැ ඒකේ රෙස්ටුරන්ට් එක ඉස්සරහා තිබ්බා කියලා. මේක ටිකක් විශේෂ දෙයක්. හරිද? බාන මේ තුයිලේ නගරේ තියෙන මේ මොකද ගහලා තියෙන්නේ? මචෙල්ලෙරියා සලුමෙරියා. මචෙල්ලෙරියා කියන්නේ මස් කඩේ. මේ තමයි තුයිලේ නගරේ තියෙන මස් කඩේ. ඔන්න බලන්න මස් කඩේ වට ඇතුළට ගිහිල්ලා අල්ලන එක හරි නෑ වගේ. මේ තියෙන මස් කඩේ මස් කඩේ බලන්න මල් හදලා තියෙන හැටි. මචෙල්ලෙරියා කියලා ගහලා මල් වවලා ෂොක් නේද මස් කඩයක් වුණත් ප්‍රියමනාප මස් කඩයක් නේද? මස් කඩේ කියලා කියන්නේ නිකන් අර මන්න කැටි තියාගෙන ලේ පෙරාප ඇඳුම් ලේ ගෑවිච්ච ඇඳුම් ඇඳගෙන ඉන්න කට්ටිය නෙවෙයි. මේ විදිහට තමයි මස් කඩේ තියෙන්න ඕනේ. මම ලස්සන එකේ. මේකේ ගහලා තියෙන ලිකාරි ලන්දියා. ඒ කියන්නේ ලිකර් විකුණන එක කඩේ. එහෙනම් අපේ බාර් සම්ප්‍රදාය නෙවෙයි. එහෙම බාර් කියලා එකක් මෙහෙ නෑ. ඒ කියන්නේ අපේ තියෙනවනේ මේ ඇල්කොහොල් බාර් කියලා. වෙනම බාර් ලයිසන්ස් කියලා එකක් දීලා කරන්නේ. එහෙම එකක් නෙවෙයි මේ. සාමාන්‍ය සුපර් මාකට් එකක් වැඩිපුර මත්පැන් වගේ දේවල් තියෙන. පරණ ඇඩ් එකක්. ගොඩාක් පරණ කාලේ ඇඩ් එකක්. බාන මේ කොහෙවත් කුණු කෑල්ලක් පේන්නේ නෑ නේද? නගරේ කියලා කියන්නේ නගරේ නම් හැමතැනම පිරිසිදුයි. පුදුම පිරිසිදුකමක් තියෙනවා. ඒ හැමතැනම මේ හරි ලස්සන ඩස්බින් තියෙනවා. ඒ ඩස්බින් එක පවා දැන් අපිට මේ සාමාන්‍ය ඩස්බින් එකක් කියලා කියන්නේ හුඟක් වෙලාට ඩස්බින් එකත් අල්ලන්න බෑනේ. දැන් මේ ඩස්බින් කොච්චර පිරිසිදුද ඩස්බින් එකත් අල්ලන්න පුළුවන් ඕන ඇටි. මේ ඇෂ්ට්‍රේ එක බලන්න. ඇෂ්ට්‍රේ කොච්චර පිරිසිදුද බලන්න නේද? ඒක සුද්ධ කරලා තියෙන පිරිසිදු කරලා තියෙනවා. දැන් මේ ඩස්බින් එක ඇල්ලුවා කියලා අපිට මෙහෙම කුණු ගෑවෙන්නේ නැති. පොඩි දේවල්. ඒ වෙන හැමදේම විශේෂයි. ඒතර මේක තමයි මෙහි මිනිස්සු බල්ල වරන් යනවනේ. ඒ බල්ල වරන් ගියොත් ඒ බල්ල අරන් යන කෙනා ඒ බල්ලා කැත කරොත් පාරේ ඒ ටික ගන්න ඕන. ඒ ගන්න මේ තියෙන බෑග්. මේකෙම බෑග් තියෙනවා. මේ බෑග් එක කඩලා අරගෙන නොමිලි තියෙන්නේ නගර සභාවෙන් තමයි දෙන්න තියෙන්නේ ඒවා. මේ බෑග් එක ඇතුළට අත දාලා ඒක ග්ලව්ස් එක විදිහට අත දානවා. අත දාලා අර අතින් අර බල්ල කැත කරන ටික ගන්න ඕන. හරිද? ඒ අරගෙන මේකට දාන්න ඕන. ඒ කියන්නේ අරගෙන නිකම්මත් නෙවෙයි ගැටයක් ගහලා
එනේ එළියට විසි වෙන්නේ නැති වෙන්න ගැටයක් ගහලා තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ ඒකට පාව පට්ට විනයක් තියෙනවා. ඒ කියන්නේ පට්ට ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒවට මිනිස්සුන්ට ගෙදරින් බෑග් එකක් අරගෙන හුඟක් අය ගෙදරින් තරගෙන එනවා. ගෙදරින් බෑග් එකක් අරගෙන එන අමතක වුණොත් තමයි මේ බෑග් තියලා තියෙන්නේ. නගරේ පිරිසිදුව තියාගන්න කරන දේවල්. පේනව නේද? හරි සුන්දරයි. මේ තමයි තුවිලේ නගර මැද්දේ මේ තියෙන වීදුරු කෑලි අමුණපු චිත්‍ර. මේ පාට වීදුරු කෑලි අමුණලා තියෙන්නේ මේ පුට්ටු කරලා තියෙන්නේ. ඔය චිත්‍ර ක්‍රමේ මෙහි හරි ජනප්‍රියයි යුරෝපේ. ඊට පස්සේ මේ තියෙන්නේ ලී වලින් හදපු සීයා කෙනෙක්. දඩයක් කාරයෙක් වගේ නේද? ඔව්. අර බල්ලා ඉන්නේ. දඩයක් කාරයෙක් තමයි. මේ අද සෙනග අඩුයි ගොඩක්. ඒ කියන්නේ ඇත්තටම මිනිස්සු මේ කොවිඩ් එකත් නිසා මිනිස්සු හුඟක් ඇවිදිනවා අඩුයි. ඉතින් මම අර මේ වීඩියෝ කරන්න ඕන නිසාම මේ වගේ ඇවිද්දට ඇත්තම කියනවා නම් මිනිස්සු හරිය අඩුවෙන් ඇවිදින්නේ. ඉතින් ඒක හැමතැනම ගියාම තේරෙනවා. මේ තමයි තුවිලේ නගර සභාව. මුනිචිපියෝ කියලා කියන්නේ ඉතාලි භාෂාවෙන් නගර සභාවට. ඉතින් අද සෙන්සුරාදා දවසක් මේ ඒක නිසා අනිවාර්යයෙන් හුඟක් මිනිස්සුන් තාම හුඟක් වෙලාට නිදි මේ මම වේලාසන හැරිලා රවුම් ගැහුවට මිනිස්සු ගොඩක් නිදින වෙලාව. තාම නිදි කට්ටිය. මේ හැමතැනම මේ ලී වලින් හදලා තියෙන මේවා. මේ තනිකර ලී කොටන් කපලා ඒ කියන්නේ සිමෙන්ති ගොඩවල් නැහැ. ඒ යුරෝපේ තියෙන තව විශේෂයක්. ඒක තමයි හුඟක්ම දේවල් සිමෙන්ති පාවිච්චිය අඩුයි. දැන් අපි හිතමු අපි මල් පෝච්චයක් හැදුවා වුණත් සිමෙන්ති මල් පෝච්චිනේ අපේ හුඟක් තියෙන්නේ. නමුත් මේ කට්ටියගේ හුඟක් පාවිච්චි කරන්නේ මේ වගේ ලී. දැන් ඇත්තම කියනවා නම් අපේ ලංකාවේ ලී වලින් කරන්න පුළුවන් දේවල්. නමුත් අපේ අය හුඟක් කැමති නැහැ. දැන් අපේ ලංකේ ඉන්න තැන මෙන්න මේක බලන්න. දැන් මේ තනිකර ලී කොටයක්. ගරා වැටිච්ච ගහක මුලක් මේ. මේ මුල බලන්න ඒගොල්ලෝ ලස්සනට කොච්චර ලස්සන නිර්මාණයක් කරලා තියෙනවද කියලා. මේ මුලේ තමයි අර මල් පෝච්චිය කපලා තියෙන්නේ. නගරෙ මැද තියෙන. සමහර අවුරුදු 100 ගාණක් මේක තියෙනවා. උනත් වෙන්නේ. ඉතින් සිමෙන්ති කොටවල් ගහනවට වඩා හරි වටිනව නේද? දැන් අපි හුඟක් වෙලාවට මම දැකලා තියෙනවා මෙහි ওই කැලෑ පාරවල් වල අපි හිතමු මම පෙන්නලා තියෙන සමහර දේවල් ඔය නැෂනල් පාක් වගේ දේවල් මං හිතන්නේ මං ක්‍රොේෂියාවේ අර දියැලි වීඩියෝවේ බලන්න ඒ මුළු කිලෝමීටර් ගණනක් සම්පූර්ණම තන්නිකරම තියෙන්නේ ඔක්කොම ලී වලින් ඒ යන්න තියෙන පාරවල් තනිකර ලීපටි එකම තැනකවත් සිමෙන්ති කෑල්ලක් නැහැ සිමෙන්තියෙන් හදලා නැහැ ඒක හරි වටින සංකල්ප ඒවා ඉතින් මට තේරෙන්නේ අපේ හුඟක් වෙලාවට හැමතැනම සිමෙන්තිම ගහන්නේ ඇයි මේ වගේ දේවල් නොකරන්නේ ඇයි කියලා මොකද ලංකාවේ කියලා ලංකාවේ සාමාන්‍යයෙන් මීටත් වඩා දිරණ නැතුව තියෙනවා මොකද මෙහි සීත කාලෙට හිමෙන් වැහෙනවා හිමෙන් වැහුනහම මේ ලී උගත් වැඩිපුර දිරන්න පුළුවන් නමුත් අපේ හිම නැහැ ඒ නිසා අපේ ලී දිරනවා අඩුයි ඉතින් ලී වලින් නිර්මාණ කරනවා නම් අපේ කල්පවැත්ම වැඩි මෙහෙටත් වඩා හරියට හිතනවා නම් අපි හිතන්න ඕන දේවල් ලස්සන දේවල් මේකත් ලස්සනයි මේ තනිකර මල් පෝච්චි ඔරුවක් වගේනේ ලස්සන පොඩි ඔරුවක් මේ දිරලා එහෙම ගානක් නැහැ ඒකෙ මේ මෙතනත් එහෙමයි ඊට පස්සේ මෙහි සිමෙන්ති මල් පෝච්චි තියෙන මෙන්න මේ වගේ ඒවා ඔය පේනවද මේකත් සිමෙන්ති වුණාට අර මේ තනිකර ගල් විදියට හදපු එකක් පේනවද මේ තියෙන බැංකුව හරි ලස්සන බැංකුවක් ගොඩ නැගිල්ලක් එකක් මේක නම් හොඳටම ගරා වැටිච්ච එකක් මේ බලන්න අම්මෝ මේක නම් මං හිතන්නේ ඉන්න තහනම් මේ වහලා තියෙන සම්පූර්ණව කවර් කරලා තියෙන්නේ කාටවත් යන්න දෙන්නේ නැහැ මොකද මේක කඩන්න තියෙන එකක් මං හිතන්නේ පරණ ගරා වැටිච්ච කොට නැගිල්ලක් මේකත් ලස්සනයි මේ තනිකර ලස්සන ලී කොටයක් හදලා තියෙන හැටි බලන්න නේද මේ තියෙන්නේ ලතුයිලේ ටූරිස්ට් ඔෆිස් එක අර කලින් තියෙන චූටි කවුන්ටරයක් ටූරිස්ට් ඔෆිස් වහලා මොකද මම හිතන්නේ ටූරිස්ට් ඔෆිස් එක ගාව තියෙන ලස්සන කරත්ත ෂොප් නේ ඒත් මේ මිදි වයින් හදන එකක් මේකත් මිදි කේස් එකක් මේ වයින් කරත්තේ ෂොක් කනේ මේ ලස්සන චූටි කොට නැගිල්ලක් මුලී වලින් හදලා වහලක් තියෙන වීදුරු වහලක් වෙන වැස්සට දෙන්නේ නැහැ ඇතුලේ කියන්නේ මේ තියෙන ලතුයිලේ තපල කන්තෝරුව
ඉතින් පෝස්ට් එක ලියාන. එතකොට තපරකන්තූර ඉස්සරහට ලස්සන මල් වවල. හරි සුන්දරයි. ලියුමක් දාන්නාම සුන්දරව ලියුම් දාන්න පුළුවන්. ඊට පස්සේ ලොකු කුකුලෙක් ඉන්න රෙස්ටුරන්ට් එකක් මේ. ඒවයි තියෙන ඔක්කොම මේ අර ක්‍රමයේ තමයි. හැමතැනම මේ ලී වලින් මේවා. මෙතන සපත්තු දෙකක් හදලා තියෙනවා වාන මේ. ලස්සන සපත්තු දෙකක් මේ. සපත්තු දෙක ඇතුලේ මල්. ඒ උඩ කුකුලා. ඉතින් අපිට හිතුණා කෝපි එකක් බොන්න. බලමු බාර් එකකට කියලා කෝපි එකක් බොන්න. ඒකේ පොඩි ගැතියක් තියෙනවනේ ටවුන් එකට ආවම නේද? මෙතන වාඩි වුණද? Ah, tutto a piedi, tutto a ලස්සන නේද? එන අතන වාඩි වුණේ. මෙතන වාඩි. මෙතන වාඩි. ප්‍රංශ දේශීමාව පැත්තට යන්න තියෙන තුයිලේ වලින් පස්සේ තියෙන චූටි ගමක් මේක. ඒ ගමෙන් එහාට යන්න බෑ. මේ පින් පාස් සන් බර්නාර්ඩෝ කියලා කියන්නේ පාස් එක. දැන් මේක රතු පාටෙන් ගහලා තියෙන වහලා කියලා. ඊට පස්සේ මෙතනින් එහාට වාහන යන්න දෙන්නේ නැහැ. මේ සාමාන්‍ය වැඩ කරන වාහන නැත්නම් පොලිස් වාහන ඒ වගේ දේවල් වලට මෙතන යන්න පුළුවන් වුණාට සාමාන්‍ය අපි වගේ හුදී ජනතාවට මෙතනින් එහාට යන්න බෑ. ඉතින් මේක තමයි තහනම් කලාපේ ඊට පස්සේ. මොකද හේතුව සම්පූර්ණම උඩ හිමෙන් වැහිලා තියෙන පාර තාමත්. ඉතින් යන්න තිබුණා නම් මං ආසයි ගිහිල්ලා ඔයාලට පෙන්වන්න. නමුත් පොඩ්ඩක් බයයි යන්න. ඒකයි මේ තහනම් ගමනක් කියලා මම කිව්වේ මේකට. අපි පොඩි try එකක් දෙන්න පුළුවන් ඕනනම්. ලංකි නම් පරාන බයයි. මම නම් බය නෑ. තාම මං කල්පනා කරනවා. මොකද කරන්න කියලා. මොකද කරන්නේ? යන්න දෙපාද? යමුද? නොගියින් ඉඳිමුද? ඔන්න දැන් තහනම් පාරේ යන්න හදන්නේ. අපිට පොලිසියෙන් අල්ලයිද? අපිට ආපහු යන්න කියයිද? මොන දෙයක් වෙයිද දැන් ඔන්න තහනම් පාරට ඇතුල් කරා. ඔන්න දැන් මේ කොටස යන්නේ හොර ගමනක්. තහනම් ගමනක්. අපි ගිහිල්ලා බලමු. මේ බලන්න ඔන්න දැන් මේ හිම තට්ටු තමයි මේ හිම තට්ටු නිසා තමයි මේ පාරවල් වහන්නේ. දැන් මේ හරියට තාම පටන් ගත්ත විතරයි. මේ යන්නේ තව වාහන. මේ බයිසිකල් පදින කට්ටිය යනවා මේ බලන්නකො. ඒගොල්ලෝ පාර මැදම යන වාහන ඉන්නේ නැහැ කියලා හිතාගෙන. මේ අපි ගොඩාක් ඈතින් කඳු වල හිම පෙනුනේ මේ හරිය තමයි. මේ වගේ තැන්. ඈතින් සුදු පාට පේන්නේ අර හිම කඳු. මේ ගෙවල් හුඟක් මේ නිවාඩු නිකේතන. ඒ කියන්නේ සමර් එකේදී මිනිස්සු නිවාඩුවට ඇවිල්ලා ඉන්නේ නැත්තම් පොඩි පොඩි ගෙස්ට් හවුස් වගේ. එහෙම මේ කුලියට අරගෙන ඉන්න පුළුවන් ඒවා තමයි මේ තියෙන්නේ. රෙස්ටුරන්ට් එකක් තියෙන්නේ. ඒක වහලා ඒක සුද්ධ කරනවා. තින්ත ගානවා ඒ කට්ටිය. ෂා. කියන ළඟදී මේ පාරේ හරියාම
බිස්නස් තියෙනවනේ හොඳට. බංකුවල තින්ත ගන්න. තව යන්න පුළුවන්. බලමු. ඒ පාර ඉවරනේ තනක් ඇතිනේ. යන්න බැරි වෙන තනක්. මට ඕනේ එක පෙන්නන්න. මෙතින් හෝටලයක් සමරකේදී අරින. ඒ කියන්නේ මේ පාර ඇරියට පස්සේ මේ බලන්න. මෙතනින් එහා නම් යන්න බෑ. මේක තමයි ලිමිට් එක, පොයින්ට් එක. මෙතනින් එහා සම්පූර්ණම පාර වහලා. දැක්ක නේද? ඒක තමයි තැන. මේ තියෙන්නේ රේ දෙල්ලේ අල්පි. අල්පි කියලා කියන්නේ ඇල්ප්ස් කියන එක. ඇල්ප්ස් කඳු වැටි ඔයාලා දන්නවා. රේ කියලා කියන්නේ රජ්ජුරුවෝ. ඇල්ප්ස් කඳු වැටි රජ්ජුරුවෝ තමයි මේ හෝටලේ නම. මේ හෝටලේ වහලා තියෙන්නේ. ඒකයි මේ බැරියර් දාලා තියෙන්නේ. මොකද මෙහෙට තාම මිනිස්සුන්ට එන අවසර නැති හන්ද හෝටලේ වහලා. ඉතින් රේ දෙල්ලේ අල්පි කියන හෝටලේ ළඟින් තමයි මේ පාර ඉවර වෙන්නේ. ඉතින් ඉන් එහාට යන්න පුළුවන් කමක් නැහැ අපිට. යන්න පුළුවන් කමක් නැත්තේ මොකද මේ බලන්නකො මේ ඇවිදින්න ආපු අයගේ වාහන තමයි මේ තියෙන්නේ. මොකක් මේ පයින් ඇවිදින්න අයට යන්න පුළුවන් මං හිතන්නේ. වාහන වලින් යන්න දෙන්නේ නැහැ. මේ තමයි සීමාව. මෙතනින් එහාට පාර වහලා. මොකද මේ ඈත මට පේනවා මේ පාර මැද හිම තියෙනවා. ඔයාලට මෙහෙම පේන එකක් නැහැ ගොඩක් දුර නිසා. මේ තියෙන හැමතැනම දැන් හිම. අර කන්ද අර ඈත අර පේන කන්ද තනිකර ප්‍රංශ. ඒ ප්‍රංශ දේශ සීමාව. එහා පැත්තේ ප්‍රංශ තියෙන්නේ. නමුත් මෙතනින් එහාට යන්න බෑ. ඉතින් මේ වගේ බෝඩ් එකක් ගහලා තියෙද්දි මෙතනින් එහාට යන එක නීති විරෝධී. පයින් ගියොත් ඇරෙන්න. මෙන්න මේ හිම තට්ටුව මට පෙන්වන්න ඕන කම තියෙන මේ හෝටලේ ළඟ තියෙන. මෙතන මේ මඩවලක්ද? නෑනේ. ඉරේයිද මට නෑ. එන්න බලන්න. මේ තියෙන හිම තට්ටුවක්. ඒ බලන්න මේ හිම තට්ටුව කොච්චර උසද කියලා. ඒකට හිතා ගන්න පුළුවන් නේද? දැන්ට මාස දෙකකට විතර කලින් මේ හරි කොහොම හිම තියෙන්නේ නැද්ද කියලා. බලන්න මේ හිම තට්ටුව. දිය වෙලා ගිහිල්ලා ඉතුරු වෙච්ච කොටස. ඒ ටික නැගලා ඇති. හිතන්න. දැන් ඕන්න මේ පේනවාද මේ දිය විවි යන හැටි මේ හිම මේ හිම. පේනවද උස? මං වගේ දෙගුණයක් උසයි දැනටම. ඒ කියන්නේ මේ සෑහෙන්න දිය වෙලා වුණාට පස්සේ තියෙන ප්‍රමාණය. එතකොට මේක දිය වෙන්න කලින් ඔයාලා හිතන්න කොයිතරම් උසට තියෙන්නේ නැද්ද කියලා. තේරුම් ගන්න පුළුවන් නේද? ওই විදිහට තමයි පාරවල ඇහෙන්නේ. අපි අර පාර දිගේ ටිකක් ගිහිල්ලා බලමු. මේ පාර වැහෙන්නේ වහලා තියෙන නිසා. ඒ කියන්නේ මට ආසයි මේ පාර මැදට හිම තියෙන තැනක් හොයාගෙන යන්න. සමහරට එහෙම නැති වෙන්නත් පුළුවන්. කිලෝමීටර් ගණන් මට පයින් යන්න වෙයිද දන්නේ නැහැ. ට්‍රයි එකක් දාලා බලන්න. ඇඩ්වෙන්චර් තමයි මේ. ඉතින් ඒ වුණාට වට්ට කට්ටක්. අපි ගිහින් බලමු. මේ තියෙන ලොකුවට ලොකු දැලක් ගහලා තියෙන යකඩ දැලක්. එතකොට යකඩ කණු වලින් එක හිර කරලා තියෙනවා, එල්ලලා තියෙනවා. ඒ තියෙන්නේ හිම පහලට එනවට. ඒ කියන්නේ මේ පාර හිමෙන් වැහුණට ඒ යම් තරමක ආරක්ෂා කිරීමක් ඉතින් මීටත් වඩා උසට හිම තට්ටු වැටෙනකොට කරන්න දෙයක් නැහැ. නමුත් ලොකුවටම පහලට හිම කඩාගෙන එම වැලක්වීමට තමයි මේ වගේ මේව ගහලා තියෙන්නේ. දැන් මම මේ තහනම් කියලා අරගෙන වාහන ඇතුල් කිරීම තහනම් කරපු ඒරියා එක තමයි මේ ඉස්සරහට යන්නේ. ලංකිට එන්න බෑ කිව්වා මහන්සි නිසා. මොකද ගොඩක් දුර පයින් යන්න වෙයි සමහරවිට. අපි ටිකක් ගිහිල්ලා බලමු ඉතින්. මේ කඳුකර පැතිවල
මේ කාණු ක්‍රමෙත් හරි නියමයි එකක් පෙන්වන්න ඕන මම. දැන් බලන්න මේ හිම දිය වෙලා එන වතුර දැන් හරියට එන අපිට හිතන්න පුළුවන් මේ තරම් හිම ගොඩක් දිය වෙලා එනකොට මොන තරම් වතුර තොගයක් එන්න ඕනද කියලා. එතකොට නමුත් ලොකු කාණු නෑ. බොහොම ෂූටි මේ එකක් තියෙන. මේ බලන්න මේ ආගේ ඇඟිල්ල මේ පළවෙනි පුරුකත වෙන තරමට තමයි මේ කාණුව ගැඹුර. මොකද හේතුව මේවා ඒගොල්ලෝ දන්න හොඳටම කුණු හිර වෙන්නේ නැහැ කියලා. කුණු කියලා කියන්නේ සාමාන්‍යයෙන් කවුරුවත් මිනිස්සු කුණු දාන්නේ නැහැ. බෝතල් නම් ඒ හිර වෙන්නේ නැහැ. ඊට පස්සේ එහෙම කාණුව ගිහිල්ලා චූටි කාණුවක් හොඳටම ඇති. ඊට පස්සේ බලන්නකෝ මෙතනින් මේ දැන් මේ වගේ දැලක් තියෙනවා. මේ දැලෙන් යට පොළොව යටට යනවා. ඉතින් පොළොව යට දැන් මේ මහා කන්දක් උඩ වෙලත් ඒ පොළොව යටින් ඒ ලයින් එකක් තියෙනවා මේ ලොකු කාණුවක්. ඉතින් ඒ නිසා බය නැතුව ඒකට මේව කරන්න පුළුවන්. මේ පාර අයින තියෙන හිම තට්ටුව දිගටම මෙහෙම විදිහට තියෙන්නේ. මේ පාර අයින හිම තට්ටුව. ඉතින් පාරවල් වහන එක පුදුමයක් නෙවෙයි නේද? මේ වගේ දැන් පාර පිරලා තියෙන නැති මේ ලෙවල් එකටනේ. හිතන්නකෝ ඔයාලා. දැන් මම සෑහෙන දුර පයින් ආවා. මම දැන් කිලෝමීටර් 2ක් විතර පයින් ආවා. බලමු තා කොච්චර දුර යන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ ප්‍රංශ බෝඩර් එක ළඟටම යන්න පුළුවන් වගේ. මේ තියෙන්නේ පරණ දේශීය මුරපොලක් වෙන්න ඕන. ඒ කියන්නේ මම හිතන්නේ ප්‍රංශේ ඉඳලා ඉතාලිය පැත්තට එනකොට මෙතන තියෙන නැති මොන හරි දෙයක්. මොනවත් ගහලා නැහැ, පේන්නේ නැහැ, අකුරු ලියලා නැහැ මොනවත්. මම හිතන්නේ ගොඩක් පරණ මුරපොලක් වෙන්න ඕන. එතන ඉහා පැත්තට තනිකරම ඔයාලට පේන හිම තියෙන්නේ මේ. දැන් තමයි නියම හරිය පටන් ගන්නෙ. දැන් කන්දේ හිම තට්ටුව තිබිලා මෙන්න මේ ඩෝසර් වලින් මේ දැන් මේ තියෙන ඩෝසර් මේ ඉස්සරහත් තියෙනවා මම පෙන්නන්නම්. ඒ ඩෝසර් වලින් මේ හිම කපලා තියෙන්නේ. පාර සූදානම් කරමින් සිටිනවා. තව සුමාන 2-3කින් පාර අරිනවා ඒගොල්ලෝ. ඒ පාර අරීමට සූදානම් කරමින් ඉන්නේ. ඉතින් අපි ගිහින් බලමු පාර අරින්න කලින් යලා සූදානම් කරන්නේ කොහොමද? මේ දැන්ට මේ පාර තියෙන තත්ත්වය කොහොමද කියලා. මේ බලන්නකො හිම තට්ටුව කොච්චර උසයිද? දැන් මම මේ අයිනින් ඉන්නම්. දැන් පේනවද? පේනවද මගේ උසත් එක්ක මේ තියෙන හිම ඔක්කොම මේ දැක්කද මේ? සියා රීතලයි. හිතා ගන්න පුළුවන්ද මෙහෙම එක පාර දෙපැත්තේ දැන් අපි ගාල්ල මාතර නැත්තම් දකුණට හයිවේ එක යනකොට පාර දෙපැත්තේ කන්ද කපලා තියෙන්නේ හයිවේ එක හදන්න. ඒ වගේ බාන මේ හිම කපලා තියෙන හැටි කොච්චර උසයිද? හරිම ලස්සනයි බලන්න. මේ මං ආපු පැත්ත. දැන් මේ යන්නේ මම ප්‍රංශ බෝඩර් එක පැත්තට. මේ හැමතැනම වතුර මේ පේනවද මේ හිම දියවි යනවා. දැන් මේ එකපාරට මෙහෙම කඩාගෙන එන්නේ නැහැ. දැන් බයි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මුළු කණ්ඩියම මෙහෙම දිය වෙලා කඩාගෙන එන්න පුළුවන් කියලා. එහෙම කඩාගෙන එන්නේ නැහැ. ටික ටික තමයි දිය වෙන්නේ. මේ තියෙන ඒ වගේ පොම්ප හිම කඩලා පොම්ප කරන මේ මැෂින් එකක් ඩෝසරයක් මේ වගේ වෙන තමයි පාර. දැන් මේ දන්වැල් දාලා තියෙන මේ ලොරියට පේනවද? මේ දන්වැල් දාලා තියෙන්නේ මොකද මේ ටයර් හිම උඩින් යද්දි ටයර් වලින් යන්න බෑ. මේ වගේ දන්වැලක් දැම්මම දන්වැල යනවා හිම බදාගෙන. එන හිම සාමාන්‍ය ටයර් එකකට හිම උඩ යන්න අමාරුයි. ඒ නිසා මේ දන්වැල් දාලා තියෙන පේනවද? ඒකත් විශේෂයක් නේද? රෝදවලට දන්වැල් දාලා තියෙන හැටි. මේ තියෙන හිම කඩන හිම. දැන් මේකෙන් මේ කැරකෙනකොට පාර සුද්ධ කරගෙන යනවා. මේ බානේ මේ බයිසිකල් තුන්දෙනා හරියට එන්ජොයි කරන මේක. ඇත්තටම හරිම ලස්සනයි. හිතන්න මේ වගේ පාරක යන්න ලැබෙනවා කියන්නේ මොනතරම් ජීවිතේ වාසනාවක්ද නේද? තනිකර මේ උස බලන්න මේ හිම තට්ටු උස හිතන්නකෝ. මං වගේ 3-4 ගුණයක් උසයි. හරිම ලස්සනයි. මාරම අත්දැකීමක්. හිතා ගන්න බැරි තරම් අත්දැකීමක්.
සීතලයි ගොඩක්. තද සීතල හුලඟක් තියෙනවා. ඇත්තටම මම ඇඳගෙන ආපු ඇඳුනුත් මදි වගේ දැනෙනවා. නමුත් ඒ වුණාට මේ සතුට නිසා කොහොම හරි දරාගෙන ඉන්නවා. ඒ තරම් සතුටුයි. මොකද ගොඩාක් ලස්සන ගමනක්. සාමාන්‍යයෙන් ලංකාවේ වලට හිතා ගන්නත් බැරි විදිහේ අත්දැකීමක් මේක. මේ වගේ විශාල හිම කන්දක් කපාගෙන ඒ හිම කන්ද මැදින් පයින් ඇවිදින්න හිතන්නකෝ. මේ වගේ පාරක යනවා කියන්නේ ඉවරයක් නෑ. එක දිගටම තියෙනවා. බලමු බෝඩර් එක ළඟටම යන්න පුළුවන් දන්නේ. අයියෝ දැන් මේ මුළු දුරම මං ආපහු පයින් යන්න එපා. කාර් එක තියෙන තැනට. ඒක ලේසි නෑ. මේ බාන මේ හිම තට්ටුව දිය වෙන සද්ද ඇහෙනවද? පේනවද? ඒ කියන්නේ මේ හිම මහා හිම තට්ටුව මේ යට වතුර එන සද්ද මේ ඇහෙන්නේ. හිතන්න. වතුර මේක යටින් කොච්චර දිය වෙනවද නැද්ද? මේ වගේ නේ වතුර ටිකක් මෙතනින් පේනවා මේ. දැන් නම් අතර හොඳ ගණන්. මම මාර දුරක් පයින් ආවා. සෑහෙන දුරක් පයින් ආවා. ලංකේ නැවතිච්ච එක හොඳයි. නැත්නම් ලංකේ මෙච්චර දුර පයින් යන්න බෑ. මට මේ බෝඩර් එක ළඟට යන්නම හිතෙන්නේ. ඇත්තටම ඒ නිසා යන්නේ මම මේ. නැත්නම් මටත් දැන් ඇතිලා තියෙන පයින්. ඒ තරම්ම මහන්සි. නමුත් මෙච්චර දුර ආපු එකේ ඉතින් ටිකක් කොහොම හරි ගිහිල්ලා ප්‍රංශ දේශ සීමාවටම යන්න නැත්නම් කියලා හිතුණා. ඒ නිසා යනවා. මාරුයි. පට්ටහති. ඊමතර මේ හීතල හුලඟ මේ මගේ ඇඳුම මදි හොඳටම. හරියට මම කැප් එකක් දාලා ඔක්කොම වහගෙන ඉන්න ඕනේ. ඒ තරම් තද හුලඟක් තියෙන්නේ. Qui è veramente alto. Sì, mamma mia. Questo è più alto. Questo più alto secondo me, sì, sì. Infatti. È bellissimo. Sì, con la bicicletta è una bella idea. Solo per la discesa una bella idea. ඒක නා බයිසිකලේ තියලා ෆොටෝ එකක් ගත්තා. ඒ කියන්නේ මේ හිම තට්ටු උස පෙන්නන්න. ඒක හරි සුපිරි. ඊවද? Vuoi una Luca ancora? Dai, tacco. Ormai. Buona. Voilà. Oh, che bello! Bella. Può fare un favore anche a me per favore? E grazie perché sono da solo. Sì. Allora, io ho visto lì, forse le vede, no? Qua, quel pulsante bianco che devi spingere. Sì. Sì, ok. Grazie mille. Oh! Sì. Ok. Ne ho fatte alcune, dai un'occhiata. Sì, sì, alcune, meglio alcune. Così, anche così. Ok, grazie mille. Grazie mille. Figurati, dai un'occhiata se sono venuti. Sì, ok. Faccio subito, vedi. Così poi fai come tempo a picchiarmi. No, è venuto bellissimo! Bene. Bellissimo, Poi meraviglioso. fai Photoshop, tiri via il tuo corpo, ci metti quello di George Clooney. Infatti. E tutto a posto. Arrivederci, grazie mille. Ciao. Ciao. Ciao.
ඇල්ස් කඳු වැටියේ උසම ප්‍රදේශය තමයි මේක. මොකද ඇල්ස් කඳු වැටියේ තියෙන උසම කඳ තමයි. චාෝ හැමෝම හරි හිතවත් දැන් හැමෝම චාව පාරක් දාගෙන යන්නේ. උසම හරිය තමයි මොන්තේ බියන්කෝ කියන්නේ. මොන් බ්ලොන් කියලා. ඔයාලා ඉන්ටර්නෙට් එකේ ගහලා බැලුවොත් ඇල්ස් කඳු වැටියේ උසම කන්ද. ඒතර මේ මොන් බ්ලොන් ඒරියා එක තමයි මේ පේන්නේ. ඔය අර මිදුමෙන් ඇහිලා රලාකුළු වලින් ඇහිලා මොන් බ්ලොන් එක. අර හරිය පේනව නේද? ඒතර මොන් බ්ලොන් දැන් මොන්තේ බියන්කෝ කියන එක සුදු කන්ද කියලා. මොන්තේ බියන්කෝ කියන්නේ සුදු කන්ද කියන එකට. ඒ සුදු කන්ද තමයි මොකද සදාකාලික මුළු ජීවිතේම සදාකාලික සුදුයි එක. ඉතින් ඒ නිසා වෙන්නේ එහෙම කියනවා ඇත්තේ. මොකද හිම වැටලා තියෙන හන්ද හිම පිරලා තියෙන හන්ද. ඉතින් මොන්තේ බියන්කෝ එක තමයි යුරෝපේ තියෙන උසම කන්ද. ඒ කියන්නේ ඇල්ස් කඳු වැටියේ. ඉතින් ඔයාලා මේ දකින්නේ ඇල්ස් කඳු වැටියේ උසම ප්‍රදේශයේ තියෙන පාස් එකක් හරහා පයින් යන ගමන. ලේසි නෑ. පේනව නේද හිම තට්ටුවේ විශාල. එනාට ලෝකයට සුදන්තක ඉතින් මේව පෙන්වන්න කැමතියි. මේනකොට මං ගොඩාක් ප්ලෑන් කරන් හිටියේ රටවල් ගොඩක යන්න. නමුත් ඉතින් කොරෝනා නිසා අපිට සීමාවල් තියෙනවා. නිදහසේ ට්‍රැවල් කරන්න පුළුවන් කාලෙක ඔය ලෝකෙන් පෙන්නනම් මම බය වෙන්න එපා. දැන්ට යුරෝපේ යන්න පුළුවන් තැන් හරි මම මේ පෙන්වන එක ගැන සතුටු වෙන්න. මොකද ගොඩාක් බාධක මැද්දේ තමයි මේ ගමන් යන්නේ. සරල නෑ හිතන තරම්. මහන්සිය වෙහෙස මොකද මම තනියෙන් මේව දැකලා තියෙනවා. ඇත්තම කියනවා මේ වගේ දේවල් මම තනියෙන් දැකලා තියෙනවා. මේව මට අලුත් දේවල් නෙවෙයි. ඒ වුණාට මට ඕන ලංකාවේ වලට පෙන්වන්න මේව දෙයක්. හරි අමාරුයි මහන්සි. ඒ වුණාට මම ටාගට් එක කවර් කරන්න කොහොම හරි බලන්නකෝ. ඒක තමයි ලිටල් සන් බර්නාඩ් කියන පාස් එක. මේක තමයි මගේ ටාගට් එක තිබුණේ. මං හිතුවේ නෑ හීනෙන්වත් ටාගට් එක කවර් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ තරම් මහන්සි, ඒ තරම් අමාරුයි, ඒ තරම් වෙහෙසයි. නමුත් මම හිතුවම තමයි කොහොම හරි ටාගට් එක කවර් කරනවා කියලා හිතාගත්තා. දැන් මම ඇවිල්ලා ඉන්නේ. මගේ ටාගට් එක ලොකු සතුටක් දැනෙනවා. කොච්චර මහන්සි වුණත් හිතට දැනෙන සතුට ඒ මහන්සිය නෙවෙනවා. මම පෙන්නන්න ලස්සන පෙන්නනම් මෙතන සාමාන්‍යයෙන් ඕගලන්ට ලේසියෙන් මේ විදිහට දකින්න බැරිම දෙයක්. ලේසියෙන් කෙනෙක් එන්න සිදයක්. ලේසියෙන් කෙනෙක් එන්න හිතන්නේවත් නැති දෙයක්. මේ තියෙන බාර් සන් බර්නාඩ්. මේ තමයි ඉතාලි ප්‍රංශ දේශ සීමාව. බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට ඈ. ඔන්න බලන්න. ඒක නම් පට්ට අත්දැකීම කියලා වැඩක් නෑ. මාරම අත්දැකීම. ගොඩක් අමාරුයි. දැන් ආපහු මේ මුළු දුරම පල්ලෙහාට පයින් යන්න ඕන කාර් එකට. ඊට පස්සේ කාර් එකට ගිහිල්ලා ආපහු කිලෝමීටර් 300ක් ගෙදරට වාහනේ ලවන්නත් ඕන. කමන්නේ. ටාගට් එක කවර් කරා. මේ තමයි අවසාන කෙලවර. මෙතනින් එහාට පාර ක්ලියර් කරලා නැහැ. ඉනම හිම ගොඩ යන්නේ හරි අමාරුයි. ලිස්සයි කියලා බයයි. ඉතින් පෙන්නන්න මගේ ශ්‍රී ලංකාවේ වෙලා මේ කැමරා එක පේන්නේ නැහැ. ඔයාලට හැතරම කැමරා එක ඔන්ලයින් නැද්ද කියලා පේන්නේ නැහැ මට. ඒක මාර වැඩක්. මොකද මේ හිම තියෙද්දි කොච්චර මේ කණ්ණාඩිය දැම්මත් ශ්‍රී ලංකාවේ වෙනවා. ලේසියෙන් හරි අමාරුයි. හරියට පැහැදිලිව ෆෝන් එකක් ටච් කරන්න ෆෝන් එකේ තියෙන දේවල් පේන්න හරි අමාරුයි. ඉතින් මේ තමයි පාර අවසානයේ. දැන් මේ තියෙන මේ පේනවද? මේ තමයි මේ ඉතාලිය ප්‍රංශය අතර තියෙන දේශ සීමාව පාර. ඉතින් මේ එතනින් එහාට පාර පේන්නේ නැහැ. මෙතනින් එහාට බෝඩර් එකේ චෙක් පොයින්ට් එක පේන්නේ නැහැ. ඕ අර තියෙන්නේ. අතන තියෙන්නේ එතනින් චෙක් පොයින්ට් එක. ඉතින් එහා පැත්තේ ප්‍රංශය. ඉතින් පට් ටාගට් කවර් කිරීම. ලෝකයට සුදන්තක ඉතාලි ප්‍රංශ බෝඩර් එකට ආවා. හොරෙන් ඇතුළු වුණා. තහනම් පාරේ ඇවිල්ලා. ඉතින් ටාගට් එක කවර් ලොකු සතුටක් හිතට දැනෙනවා. දැන් ආපහු මේ මුළු දුරම යනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. නමුත් මට සතුටුයි. ඔයාලා හුඟ දෙනෙක් කියලා තුන මට මේ යන තැන් වල මැප් එක දාන්න කියලා. ඉතින් මේ තියෙන ඉතාලියේ දැන් ඉන්න මැප් මේ තැන. ඊට පස්සේ තව ටිකක් ලං කරලා මේ පේන තැන. මේ විදිහට බැලුවාම මම දැන් පෙන්නන්නම්. ඔන්න බලන්න උත්තරින් තමයි දැන් අර මේ හෝටලේ ගාවින් තමයි පටන් ගත්තේ. පයින් එන්න.
ඊට පස්සේ මම මෙතෙන්ට ආවා. දැන් මේ පයින් ආපු අවසාන තැන තියෙන මේ කඩිර. එතකොට මෙතෙන්ට මම පයින් ඇවිල්ලා තිනු හරියටම පැය විනාඩි 2ක් ගමනක් කිලෝමීටර් 4.3ක්. කියන්නේ මේ 4 කිලෝමීටර් 4.3 දැන් ආපහු මම ආයෙ යන්නත් ඕන කාර් එකේ තියෙන තැනට. මේ තමයි හිම අයින් කරපු නැති සීමාවේ ඉඳලා ඉතාලිය පැත්ත පේන විදිය. මේ පේන මං ආපු පාර. දැන් ඉතින් මේ මුළු දුරම ආපහු පයින් යන්න වෙනවා ලංකින්න තැනට. සෑහෙන දුර. කිලෝමීටර් ගාන කීයද කියලා මම බල්ලේ වෙලා කියන්නම්. මං දිගටම ආවා විතරයි. කිලෝමීටර් ගානවත් බැලුවේ නැහැ. දැන් මේ හැරිලි ඉස්සන හරි පරිස්සමෙන් යන්න ඕන. මිනිස්සු ගොඩාක් ගිහිල්ලා. ඇත්තටම ඉතින් මිනිස්සු බලන්න විනෝද වෙන්න, මිනිස්සු ජීවිතේ විඳින්න එන තැන් මේවා. අතන පුදුම විදියට ජීවිතේ විඳින්න පුළුවන් මේ වගේ දේවල් වලින්. අමාරුයි මහන්සි. ඒ වුණාට මේ මෙතන මේ කට්ටිය මම හිතන්නේ මේ රෙස්ටුරන්ට් එක සුද්ධ කරන්න එනවා. මොකද මෙතන මේ ඒගොල්ලන්ට එන්න පුළුවන්. ඒගොල්ලෝ බැරියර් එක ඇරලා එයාලට එන්න අවසර තියෙනවා ඇති. නැත්නම් මේ වාහනයක් මෙතනට එන්න විදියක් නැහැ සාමාන්‍යයෙන්. මොකද අපි දැක්කනේ අතන බැරියර් එකක් වහලා තියුණා නේද? එකම එක වාහනේ මේ ඉන්න අවසර දීලා තියෙන්නේ මම හිතන්නේ ඒකට. ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා. මේ බාන්න මටට්ටු. දැන් මේ වැටීමින් පවතින්නේ මේ. මේක මේ දිය වෙලා එකපාර කඩන් වැටේ. දැන් මේ කොට නැගිල්ලේ ඒ ටික පේන්නේ නැහැ ඔක්කොම වැහිලා. හරි ලස්සනයි. මෙතන හිම අයින් කරනවා ලොරි ආපහු අර ට්‍රක් රථ වගේ ඒවා. හරිම ලස්සනයි. ඊට මෙතන මේ කොට නැගිල්ල වටේ පාරක් වගේ කපලා තියෙනවා. අපි නිකන් රවුමක් ගිහින් බලමු. සමහරට මේ වට වාහන හරවන්න කපු පාරක් වෙන්නේ නැති. මේ වාහන හිම කණ්ඩිය වටේ කපු පාරක්. මෙච්චර දුර ආපු එකේ ඒ වගේ ජනෙල් එහෙම ලස්සනයි නේද? මෙච්චර දුර ආපු එකේ රවුමෙත් ගිහිල්ලා බලමු නේද? සුපිරි අත්දැකීමක්. ඉතින් ඉහට යන්න බෑ වගේ. චූටි පාරක් තියෙන බලමු. බෑ. ඉතින් ඉහට කපලා නෑ යන්න බෑ. නෑ යන්න බෑ. ආපහු යන්න එනවා. මෙතින් බෝඩ් එක මේක හයි කරන්නේ නැති මං හිතන්නේ ඊට පස්සේ. මෙතින් කොල්ලේ දෙල් පික්කොල සන් බර්නාර්ඩෝ. කොල්ලේ කියලා කියන්නේ පාස් එක. දෙල් පික්කොල සර්ම කියන්නේ කුඩා සන් බර්නාර්ඩෝ පාස් එක. මීටර් 2100යි උස. ලස්සනයි. ඉතින් ලෝකේ වැඩ සුදන්තක අද ඔයාලට හිතා ගන්න බැරිදියක් පෙන්නුවා. කොහොම හරි මම ටාගට් එක කවර් කරා. දැන් ඉතින් ආපහු යන්න හදන්නේ. මේ වටපිටාව ආයි පාරක් පෙන්වන්න රවුමක්. බලන්නකො කොච්චර සුන්දරයිද කියලා. හිතා ගන්න පුළුවන් මේ හිම කඳු. මිනිස්සු ඇවිල්ලා විදින හැටි පේනවනේ හිනා චාව සතුටින් හැමෝගෙම හිත සතුටක් තියෙන්නේ. ඒ කියන්නේ දුෂ්කරයි ගමනක් මේක ගොඩක් දුෂ්කරයි. දුෂ්කර ගමන උනාට ඒ දුෂ්කරත්වය විඳගෙන මේ අවසාන ටාගට් එකට ආවම ඕන කෙනෙකුට දැනෙන සතුටක්. ඒ සතුට හිනාව හැම කෙනෙක්ගේම මූණෙන් පේනවා. කලාතුරකින් කෙනෙක් ඉන්නේ. බොහොම ටික දෙනා ඉන්නේ. ඉතින් මෙතෙන්ට කේබල් කාර් එකකුත් එන්න පුළුවන්. මේ තියෙන කේබල් කාර් එක මේක අර ලතුයිල කියන තැන ඉඳලා තමයි එන්නේ. ඉතින් ලතුයිල කියලා තැන ඉඳලා කෙනෙකුට මේ පයින් නැත්තම් වාහනෙන් එන්න අමාරු නම් මේ කියන්නේ සාමාන්‍ය පාස් එක අරපු කාලයකට මෙතනට එන්න පුළුවන්. නමුත් ඉතින් මෙතනින් එහාට ප්‍රංශ පැත්තට යන්න විදියක් නැහැ. මොකද බෝඩර් එක වහලා හිම නිසා. ඒක දැන් ඔයාලා අත්දැකීම දැක්කා. දැන් ඉතින් දැක්ක නේද? අද අලුත්ම දෙයක් ඔයාලා දැක්කේ. සතුටුයි. දැන් මේ මුළු දුරම ආයි පයින් යන්න ඕන. ලේසි නෑ. අපි යමු ඉතින් මොනා කරන්නද? අපි ගියට මං විතරයි තනියෙන්. ලංකේ කාර් එකේ. මානසික කියන්න වචන නැහැ. කකුල් හිරි වැටලා වගේ. හිතරන් අමාරුයි. කාර් එක ළඟට ආවා. ලංකිනීදී කාර් එකේ ඒ ඉතින් පැය ගාණක්නේ. මං හිතන්නේ පැය දෙකකට වැඩි. ඉතින් යාට සින්ද ගිහලා එහෙම වාහනේ දිගා වෙලා නිදිපව්. මාර මහන්සි කොහොම හරි ආවා. දැන් වාහනේ නම් පිටත් වෙන්න බෑ. ටිකක් මහන්සි අරලා තමයි වාහනේ ලවන්න ඕන. මුතු මුළු ඇඟම හිරි වැටලා වගේ. කන්න ඕන. පට්ට බඩගිනි. ඇත්තටම අපි ගියේ තහනම් ගමනක් බව හොඳටම තහවුරු වෙන එක දෙයක් මම ඔයාලට පෙන්වන්න. මේ බලන්න දැන් මම යනකොට දැක්ක නේද ඔයාලා? මේ යනකොට පුළුවන්කම තිබුණා
මෙතනින් බයිසිකල් කායට එහෙම යන්න. මේ මොනසෙ මොකද්ද මේ කරන්නේ? ඒ වුණාට දැන් මං එනකොට මෙතන මේ ලොකු ඩෝසරයක් ගහලා යන්න බැරි වෙන්න. ඒ ඩෝසරේ ගහලා තියෙන්නේ බයිසිකල් කාර්යයකටත් යන්න බැරි වෙන්න. ඒ කියන්නේ අපි පයින් එහෙම යනවා කියලා සමහර වෙලාවට කැමරා වලින් ඒගොල්ලෝ දකින්නේ නැති. මේ බැරියර් එකට පැනලා මිනිස්සු යන බව. ඉතින් ඒ නිසා යාලා මං එන ඒ ගිහිල්ලා උඩ කන්ද උඩට ගිහිල්ලා එන ඩිංගට ඩෝසර එකක් ගහලා. ඒක මාර වැඩක්. යාලා මිනිස්සු රිංගල ගියානිය පයි වුණාට. සමහර මේක වැඩ කරන කෙනෙක් වෙන්නේ නැති. නැත්තම් මෙහෙම ඩෝසරේකුත් ගහලා තියදී ආවිදේම නේද? අර බණ එක්කෙනා යනවා. අම්මට මාර පොරක් නේ. එයා යනවා. දැක්ක නේද? ඉතින් අද මං සාමාන්‍යයෙන් ලෝක වැඩසටහනක තහනම් වැඩ කරන්න කැමති නෑ. තහනම් ගමන් යන්න කැමති නෑ. කොහේ හරි බෝඩයක් ගහලා දෙනවා යන්න එපා කියලා මං යන්න කැමති නෑ. මේ ගමන ගියේ නැත්තම් ඔයාලට කවදාවත් ඒ සුන්දරත්වය අත්විඳින්න වෙන්නේ නෑ. ඔයාලට හීනෙන්වත් හිතා ගන්න බැරි ඒ ලස්සන දේවල් ටික දකින්න හම්බ වෙන්නේ නෑ. ඉතින් කවුරු මට බනින්න එපා මං තහනම් වැඩක් කරා කියලා. එහෙමනම් අපි දැන් කොහේ හරි කන්න යමු. බලමු මොනවද කන්න තියෙන්නේ. මං හිතන හුඟක් වෙලාවට මේ දැන් ටික හවස් වෙලා රෙස්ටුරන්ට් එකේම වහනවා. සාමාන්‍ය මෙහි හවස් 3න් පස්සේ දවල් කෑම දෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මොනවා හරි දෙයක් කන්න තනක් හොයාගන්න පුළුවන් වේද කියලා. ඇඩ්වෙන්චර් කරනකොට එහෙම දේවල් වෙනවා. නිකන් වාහනේ තියච්ච පොඩි මේ බිස්කට් ටිකක් තමයි කන්නේ. බඩගිනි වැඩි කමට. පල්ලෙහාට යන ගමන් තවත් දෙයක් දැකලා නැවතුවා. අතරමඟ ඔයාලට පෙන්වන්න පුළුවන් දෙයක්. මේ බලන්න. මේ මොකද්ද මේ වාහනේ? මේක තමයි හිමේ පදින වාහනයක්. ඒ කියන්නේ මේක Yamaha කම්පැනි එකක් නේ. පේනව නේද? ඉතින් මේකේ යම් බඩු දාගන්න කොටස මේ මොනවා හරි බෑග් එකක් එහෙම තියෙනවා නම් ට්‍රැවල් බෑග් එකක් වගේ තියෙනවා නම් ඒව දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ අර මේ අර සාමාන්‍ය අපි ඔයාලා දන්නව නේද මේ වගේ ඒවා. මේ ලංකාවේ කැටපිලර් වල එහෙම තියෙන්නේ. ඊට පස්සේ මේ උඩ අර හිම දැන් අපේ සාමාන්‍ය මඩ කවර කියලා කියන්නේ රෝදවල ඒක හිම නැති වෙන්න. ඊට පස්සේ මේ තමයි වාහනේ මෝටර් සයිකලයක් වගේ පදින්න තියෙන්නේ. ඊට පස්සේ මේ මෙහෙම තමයි ඇදිලා යන්නේ. දැන් මේක හිම උඩ යද්දි ඇදිලා යනවා මෙහෙම. දැන් මේ සාමාන්‍ය පාරේ යද්දි මේ වගේ මේ ඉරි ඊටින මේ පේනවද? සාමාන්‍ය මේ කොටසේ යද්දි. නමුත් අර වගේ හිම වල යද්දි මොනවත් වෙන්නේ නැහැ. හිමේ යන්න හදපු වාහන. හිමේ යන්න හදපු වාහන බලන්න නවත්තපු තැන තව චූටි වැවක් දැක්ක ඉන්න බලන්න. බලමු චූටි වැව ළඟට ගිහිල්ලා. ලංකිට මහන්සියලු, බඩගිනිලු, නිදිමතයිලු. ඉතින් හොඳ තද නින්දක් දාලා මම අර කන්දුඩ ගිහින් එනකම්. එකෙන් කෑම කෑම තමයි ඔන්න එකකට 50 ෆිට් එකක් ඉන්නේ. මම ඉතින් ඔයාලට මේ පෙන්නන්න මෙපා නේද? ලස්සන චූටි වැවක්. මේ වෙයි අර ඉරේලිය තියෙන ඉන්නේ එහා පැත්තේ නිසා මට මේ වැව හරියට පෙන්නන්නම් එහා පැත්තට යන්න වෙනවා. පොඩි වැවක්. හරි පිරිසිදු වතුර බලන්නකෝ. පතුල පේනව නේද මේ? ගඟක් තියෙන්නේ මේ. මම හිතන්නේ මේ වැවේ වතුර සමහර මේක දිය උල්පතක් වෙන්නේ නැති. දිය උල්පත පහලට වැටෙනවද මෙතනින්? ආව් මෙතනින් පහලට වැටෙනවා. අම්මා මේ මොකද්ද මේ? මහා වලක් නේ. ලකඩු. භයානක වලක්. බය හිතෙන වලක්. ඊ වතේ වැටෙන වතුර කොහෙටද යන්නේ ඊට පස්සේ? මාර වෙන්නේ. මේක දිගටම වතුර වැටෙනෝනේ අරකින් ඇවිල්ලා. එතනින් හරිය යන තැනක් නෑ අම්මෝ. මේක ලිස්සල ගියොත් නම් බඩුම තමයි මේ. මේ බලන්න. ලිස්සල ගියොත් අපත් නෑ. අම්මට සරි. මේ ඔයාලට පේනවද? මේ බලන්නකෝ. මෙතන මේ වලක් තියෙන්නේ. හරිද? අහම්පෙන් දැක්කේ. වලක් තියෙන්නේ. දැන් මේ හතර වටේම උන්න බලන්න මේ හතර වටේම කන්ද. හරිද? මේ හතර වටේම කන්ද. ඊට පස්සේ දැන් මම මේ ඉන්න පැත්තත් කන්ද. මේ වලක් තියෙන්නේ. අර අතනින් අර දිය උල්පතෙන් අනිවාර්යෙන් උල්පත් තියෙන්න ඕනනේ. ඒ උල්පතෙන් එන වතුර එක දිගට ගලාගෙන එනවා මෙතෙන්ට. මේ වලට එනවා. මේ වලට ආවට පස්සේ එතනින් එහාට වෙන දෙයක් නෑ වතුර. පොළොව යටට එක්ක වලක් ගුලක් වගේ තියෙන්න ඕන. එක්ක නැත්නම් ගගක් ගලාගෙන යන්න ඕන. දැන් මේ වතුරට වෙන දෙයක් තියෙන්න එපා. ඒ මැදියට මෙහෙන් හිම තියෙනවා. හිම දී වෙනකොට ඒ යන වතුරත් මේකට වෙන්න ඕන මොනවා හරි. හරි පුදුම වැඩක් නෙමේක. මම මෙහෙම එකක් දැකලම නැහැ. කියන්නේ තනිකර වලකට වතුර එනවා කෙලවරක් නැතුව. ඊට පස්සේ වල යන තැනක් නැති එකක් නේද? දැන් මේක පිරෙන්න එපා එහෙමනම්. දැන් මේක පිරෙන්නෙත් නැහනේ. හිතන්නකෝ.
තව ඩිංගක් මේ හරියෙන් යන්න පුළුවන්. මට කුතුහලේ, පට්ට කුතුහලේ. අහම්බෙන් මේ වගේ දෙයක් දැක්කම කුතුහලේ නැත්තම් නිපුදුම වෙන්න ඕනේ නේද? ඔන්න මම වල ළඟටම ආවා. ලංකි දන්නවනම් බණීවි මට මේ වගේ තැන් වලට යනවා කියලා. මේ වල ළඟට ආවා. දැන් මේ වලේ මට ගුලක් පේන්නෙත් නැහැ. ඔයාලට පේනවද බලන්න. ඔයාලා මන් දන්න මේ කැමරාවට කොහොම පේනවද කියලා ඔයාලට. ඔම්මද. වා පච්චි. අයියා. හරි. මට මේ බලනවා. මේ පොඩ්ඩක් රවුමින් ගිහිල්ලා හරි. මොකද මේ ඉරේදී හඳ ඔයාලට කැමරාවට පේන්නේ නැහැ මං හිතන්නේ. කඩාගෙන යයිද එතකොට? මේ බලන්න මං ඉන්න තැන. අත්තක් වැටිච්ච එකක්. හයියයි නේද? අන්න. පච්චි අයියා. හරි. දැන් බලමු. නේ. මේ කොටයකුත් තියෙනවා. ඒ කොටේ පල්ලෙහාට ගිහිල්ලත් නැහැ. මේ කොටේ වලක් තියෙනවා මේ කොටේ පහලට යන්න එපා. මේ බලන්න මේ නොකඩවා වතුර එනවා. මේක දැන් දිවාරය දෙකේ වතුර එනවා ඇතිනේ. යන තරක් නැහැ. මේ පේනවද? හතර වටේම කන්ද. යාර පැත්තත් නෑ. ඒ පැත්ත කන්ද. හැමතැනම කන්ද. මාර වැඩක් නේද? අහම්බෙන් දැක්කේ. හොඳ වෙලාවට මම පොඩ්ඩක් මෙතෙන්ට ආවේ බලන්න. නැත්නම් අපි මේක දකින්නේ නැහැ කීයටවත්. ඉතින් වල පැත්තෙන් ඉඳන් වැව දිහා බැලුවාම මෙහෙම පේන්නේ. මේක චූටි වැව. ඇත්තටම කියනවා මේක හොඳ උල්පතක් වෙන්න ඕන මට හිතෙන්නේ. ප්‍රසිද්ධ දිය උල්පතක් වෙන්න ඕන. ඊට පස්සේ අර වලෙන් පහලට කොහේ හරි තැනකින් පොළොව යටින් මේ වතුර පාර මතුවෙන්න ඕන කොහෙන් හරි. ඒ මතුවලා සමහරවිට අපි නොහිතන වුණාට ඉතාලියේ නැත්නම් යුරෝපයේ ප්‍රධාන ගංගාවක මුලක් වෙන්න පුළුවන් මේ. ඒ කියන්නේ අම්මා මේ මෙතනින් විතරක් නෙවෙයි අර කොහෙන් හරි තව අරහිනුත් වතුර එනවා. මේ වතුර පාර සද්දයක් ඇහෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්ට තව වතුර එනවා කොහෙන් හරි. ඉතින් බලන්න එතෙන්ට ගිහින් බලමු අපි කොහෙන්ද මේ එන්නේ සද්ද කියන්නේ. අයියෝ සුදන්තගේ කුතුහලේ නැති වෙන්නේ නැහැ නේද? ඈ මැරෙනකන් කුතුහලේ. මේ වතුර පාර සද්දයක් ඇහෙනවනේ. ඒ කොහෙන්ද? අන හිමදිය වෙලා එනේව නේද? හිමදිය වෙලා එන්නේ මේ. බලන්න කොච්චර වතුර පාරක් ඒ චූටි වැවට එනවද? ඊට පස්සේ වැවට එන වතුර පාර මේ හිම යටින් එන්නේ. පේනවද ඔයාලට? හිම කුට්ටිය යටින් එන්නේ වතුර. ඊට පස්සේ අර උඩ ඉඳලා තව දියැල්ල වගේ එනවා. අම්මට සරි. ඒක දියැල්ලක් තියෙන්නේ. දියැල්ලක් වගේ එනවා. ඒ වතුර සීරම යන අර වල ඇතුළට. ඒක මාහර බලන්නම වටන වැඩක්. මම මේ රවුමින් යනවා අර දියැල්ල වගේ සද්ද ඇහෙන තැන බලන්න. ඒක මෙච්චර ආපු එක ඔකේ බල්ලම යමු නේද? මයි කාර් මයි පෙට්‍රල්. කාගේ තහනමද නේද? දැන් නම් හිම තට්ටුට අඩි තියන්න බෑ. එක පාර කඩාගෙන ඇතුළට ගියොත් එහෙම. අනේ ලස්සන දියැලක්. ඉන්න. හදින්ට යනවා. පේනවද යන්න තියෙන විදිය? හිම කුට්ටිය අල්ලගෙන. වැටුනොත් එහෙම. වැටෙන්නේ නැති වෙන අල්ලගන්න හිම කුට්ටිය. කකුලෙන් හදා ගන්න ඕන මුලින්. මේ පේනවද එහෙම? හදාගත්තාම ඉස්සන එකක් නෑ. හරි පැනගත්තා. කොහෙන්ද එන්නේ මේ දිය ඇල්ල? අම්මා මේ තියෙන්නේ සුපිරි ලස්සන දිය ඇල්ල. කන්ද උඩින් යන දිය ඇල්ල. ඒ දිය ඇල්ල යන්නේ අර චූටි වැවට. ඒ වැවෙන් පහලට අර වලට. ඒ වලෙන් පස්සේ බඩුබනිස්. ඒ දිය ඇල්ලට වෙන දෙයක්වත් නැහැ. වතුර වලට වෙන දෙයක්වත් නැහැ. සුපිරි. හිතන්නකෝ කොච්චර වතුර ගොඩක්ද කියලා. පැය 24ෙම හැම වෙලාවෙම මේ විදිහට වතුර එනකොට ඔයාලා හිතන්න මොන වතුර ගොඩක් අර වල ඇතුළට යනවද? දැන් මෙතන කිසිම දෙයක් අතිශයෝක්තියක් නැහැ. මේ සම්පූර්ණ 100%ක් හම්බෙන් දැකපු ඇත්ත දේ මම පෙන්නුවේ. වල දැක්කයි වල වටේ සම්පූර්ණ කන්ද තිබුණේ. මොනවත්ම උරුවක්වත් මොනවත් ප්‍රෝඩාවක්වත් මේ ඕනම කෙනෙකුට ඉතාලියන කෙනෙකුට යුරෝපයට එන කෙනෙකුට ඇවිල්ලා නොවැරදීම මේ ලිටල් සන් බර්නාඩෝ කන්ද යන අතරමැග මේ තැන දැක්කොත් එහෙම ඇවිල්ලා බලන්න යුරෝපේ ඉන්න කෙනෙක් අතන ඔයාලට හිතා ගන්න බැරි අත්දැකීමක්. හිතා ගන්න බැරි දෙයක්. මොකද මෙහෙම තැනක් මං හිතන්නේ ලේසියෙන් දකින්න හම්බ වෙන්න. මාර හම්බ වැඩක්. මට සතුටුයි. දියල්ලා බලන්න ආවා වගේ නෙවෙයි. දැන් ඉතින් මේක බහින්න එපා. කාර් එක තියෙන අන්න අතර. තේරෙනවද? අතන කාර් එක තියෙන්නේ. මෙතෙන්ට යනවා ලංකියේකි.
ලිස්සන්න නැතුව වහින්නත් ඕන. ලිස්සුවොත් එහෙම පල්ල මේ. සුපිරි. ඇඩ්වෙන්චර් ටුවර්. මේවට තමයි නියම ඇඩ්වෙන්චර් කියන්නේ. පට්ට ඇඩ්වෙන්චර් කියන්නේ මේවට තමයි. ඇත්තටම ඇඩ්වෙන්චර්. හරි සතුටුයි ඉතින්. බඩ ගාගෙන දන ගාගෙන හරි අවශ්‍ය දේ බලනවානේ නේද? බලන විතරක් නෙවෙයි වාටත් පෙන්වන්න පුළුවන් වීම කොච්චර ලොකුද නැද්ද? නැත්තම් හිතන්න ලංකාවේ අනේ ඉතින් දුකයි හිතනකොට කීයෙන් කී දෙනෙකුට මේ වගේ තැන් දකින්න පුළුවන් ඇවිල්ලා. කමන්න මෙහෙම හරි බලනවනේ නේද? මොනා කරන්නද මම පුළුවන් තරම් පෙන්වන්නම් ඉතින්. දැන් මම මේ කීප වතාවක්ම අපි අර ගිය තැනට අන්තිමට හිම තියුණු තැනට ලිටල් සන් බර්නාඩ් කියලා මං දිගටම කිව්වා ඉතාලිය වලින් කියන්නේ පික්කොලෝ සන් බර්නාර්ඩිනෝ කියලා. එතකොට දැන් කෙනෙකුට හිතෙයි එකපාරට අනිවාර්යෙන් මට කමෙන්ට් කරනවා මේකට. මොකද මාර හුඟක් වෙලාට වීඩියෝ එකේ අමතක වෙන දේවල් පස්සේ කමෙන්ට් වලින් කට්ටිය අහනකොට තමයි මතක් වෙන්නේ අම්මෝ ඒක කිව්වේ නෑ නේද කියලා. ඉතින් ඇයි ලිටල් කියලා කියන්නේ කියලා. එහෙනම් ලොකු එකකුත් තියෙන්න එපා. හිතට ආව නේද ඒක. හරියට හරි. සන් බර්නාර්ඩෝ කියලා තව තැනක් තියෙනවා ඉතාලියයි ස්විට්සර්ලන්තය අතර. ඒකට කියන්නේ ග්‍රෑන්ඩ් සන් බර්නාර්ඩෝ පාස් කියලා. දැන් මේක ලිටල් සන් බර්නාර්ඩිනෝ අරකට ග්‍රෑන්ඩ් සන් බර්නාර්ඩෝ පාස්. ඉතින් දෙකටම සන් බර්නාර්ඩෝ කියන නම තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි එකක් ලොකු එක එකක් චූටි එක. එතකොට ග්‍රෑන්ඩ් සන් බර්නාර්ඩෝ එක තියෙන්නේ ස්විට්සර්ලන්තේ ඉතාලිය අතරේ. ස්විට්සර්ලන්තේ අනිත් පැත්තේ තියෙන්නේ මර්තීනි කියන නගරේ. ඉතින් මං වීඩියෝ එකක් කරා මර්තීනි වල ගිහිල්ලා නමුත් ඒක හරියට හරි නෑ මට සැටිස් නෑ. ඒ නිසා මම ආයෙ වතාවක් මර්තීනි ගිහිල්ලා එස් ග්‍රෑන්ඩ් සන් බර්නාර්ඩෝ ඔයාලට කොච්චර බඩගිනි වුණත් ලස්සන තැනක් දැක්කම නවත්තන්නම හිතෙනවා. ආයෙ තැනක නැවතුවා තව වැඩක් පෙන්නන්න. බලන්න මෙතන ඉඳන් ලෙතුයිලේ නග ටවුන් එක පේන ලස්සන හරිම ලස්සනයි. බලන්නකෝ මුළු සිටි එකම ඇතරම මේ ඒතන අර චූටියට වගේ දැක්කට මහ විශාල ප්‍රදේශයක්. මෙන් බැලුවහම තමයි පේන්නේ. ගෙවල් ගොඩාක් තියෙනවා. චූටි නගර සභාවක් නේ අර ඈතට යනකම් අර හිටියනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ඈතට යනකම් තියෙන සාමාන්‍යයෙන් අර ගෙවල් හදන්න පුළුවන් කියලා හිතන පරිසරය සම්පූර්ණයෙන් ප්‍රොජෙක්ට් අරගෙන තුයිලේ නගරේ හදලා තියෙන්නේ. ලස්සනයි නේද? හරි ලස්සනයි. දැන් ඉතින් කන්න හොයන් යන්න ඕනේ. දැන් කීපාරක් කිව්වා කන්න හොයන් යනවා කියලා. තාම එකපාරක්වත් යන්න උන්නේ නැහැ. Allora. Sì, 2 focaccio cotto formaggio. Ok. E poi c'è anche insalata. Per caso? Insalata ce l'avete? Con l'aggiunta di insalata? Sì, infatti, sì. Però separato. No, insalata a parte non è. Ah, insalata, un piatto di insalata non c'è. Aia. Va bene, no? Allora non serve neanche. Cosa vuoi? Vuoi insalata anche dentro? No, va bene. Cotto formaggio allora. Focaccia, cotto formaggio o panino? Sì. Focaccia o panino? Right? Vabbè, allora facciamo focaccia uguale. 2 focacce cotto Sì, formaggio. Da ok. bere? Da bere cosa bevi? Una pasta. Una Fanta, io prendo una piccola birra. Okay. Non grande perché devo guidare. අන්තිමට කරකිලා අපි උදේ කෝපි බිව්ව බාර් එකේම තමයි කෑම කන තැනක් තියෙන. අනිත් හැමතැනම වහලා. පොද ටූරිස්ට්ලා නැති හන්දල් ලොකු රෙස්ටුරන්ට් ඇරලා නැහැ. ඉතින් බාර් එක ඇරලානේ කොයි වෙලාවෙත් කාටත් තියෙන එකක් නේ. ඉතින් බාර් එකෙන් පණීනි කියන જાති දෙකක් කනවා. වෙන මොනවද කරන්නේ? බඩගින්න ඉන්න බෑනේ. කන්න එපා මොනවා හරි නේද? මගේ සුපුරුදු පියර් එක නම් ආවා. ගන්න කලින් ලොකු තිබහක් තියෙනවා. ඉතින් කෑම එක ආවා. මේක තමයි කන දේ දවල්ට. මේ ලොකුවට කෑමක් කන්න විදියක් නැහැ. ඉතින් ලංකිටමට දෙන්නට මේ දෙකක් තමයි හම්බුනේ. ඉතින් මොනා කරන්නද? මේකෙන් බඩ පිරේ කියලා හිතනවා ඉතින්. මම දැක්කද මේ තියෙන්නේ නිකන් මේ එකක් මොනවාද මේ රොටි වගේ එකක්. මේකට කියන්නේ ෆොකාච්චෝ කියලා. ඒක ඇතුලේ චීස් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන මස් පදම් කරපු ඌරු මස්. ඉතින් ඔක තමයි ලන්ච් එක අපේ. ඔයාලට පෙන්නන්න ලස්සන දෙයක් තියෙනවා. මේ මොකද්ද? බලන්න පොල් ගෙඩියක් ගියේ උඩ. ඒ තියෙන සම්පූර්ණ පොල් ගෙඩියක්. ෂුවර් එකට අපේ වගේ රටකින් ගේන්නේ නැත්තේ. පොල් ගෙඩිය පිටින්ම අස්සට උඩ තියලා. ඒකත් මරු වැඩේනේ. පොල් ගෙඩිය ගියේ උඩ. Non lo so, ma
Noi ci Anni? cambiamo da 15 anni. 15 anni? Noi sì. Che bello, perché da noi in Sri Lanka abbiamo tantissimi cocò, no? Sì. Però un cocò così vecchio non ho mai visto. Questo è particolare. 15 anni, dentro c'è una candela. Dentro ci sta una Capito, sì. candela, è tagliato Tagliato? e poi dentro ci sta il cocco, Sì. l'hanno pulito Ah. e ci sta la candela cera. Ah. C'è della candela. ඉගෙන මේකේ මේක ලස්සන කතාවක්. මේ පොල් ගෙඩි භාගයක් මේ තියෙන්නේ. හරිද? මේ පොල් ගෙඩි භාගේ අවුරුදු 15ක් පරණයිලු. දැන් මේගොල්ලෝ ගාව මේක අවුරුදු 15ක් තියෙනවා. මේකේ මෙයාලා කරන්නේ පොල් ගෙඩි භාගේ පරලා ඒ මැද මොනවද ඉටිපන්දම් ගහනවලු. සාමාන්‍ය ඉටිපන්දම් පත්තු කරන්නේ අපි. ඉතින් පොල් ගෙඩියක් මැද ඉටිපන්දම් පත්තු කරනවා කියන එක ඒ ලස්සන වැඩක් නේ. ඉතින් අපිට පොල් ඕන තරම් තියෙනවා. ඉතින් මම අවුරුදු 15ක් තිස්සේ පොල් ගෙඩි භාගේ ඉටිපන්දම් පත්තු කරනවා. හිතා ගන්නකෝ නේද? මහර වැඩ අප්පා මේ වනංග මහර වැඩ මේ ට්‍රැවල් කරනකොට මේ වගේම හරි ඉන්ට්‍රස්ටිං. අපි හීනෙන්වත් නොහිතන දේවල් තියෙනවා මේ සංචාරය කරනකොට දැනගන්න අපිට. මම නිකමට ඇහුවේ මේ පොල්ගෙඩිය ලංකි තමයි දැක්කේ. ලංකි දැකලා ඊට පස්සේ වන්න මට පොල්ගෙඩියක් තියෙනවා කියලා. ඊට පස්සේ මම මේ රෙස්ටුරන්ට් එකේ ගෙනාගෙන ඇහුවාම තමයි අර කතාව කිව්වේ. බලන්න කොච්චර දේවල් තියෙනවද අපිට දැනගන්න නේද? Grazie mille. Grazie. Arrivederci, buonasera. Ciao, arrivederci. Buona giornata. Buongiorno anche a voi. Arrivederci, ciao. යාන්තම් පණිනි දෙකක් හොයාගත්තා. කන්න. නැත්තම් බඩගිනි තමයි ගෙදර යන්න වෙන්නේ. දැන් ඉතින් බණ්ඩි ෆුල්. මං හිතනවා ඔයාලට ලස්සන වීඩියෝ එකක් ගෙනාවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා දැකපු නැති දෙයක් අර වගේ හිම කපපු පාරක් මැද්ද ආවේ යන්න දෙපැත්තෙන් හිම කඳු දෙකක් මැදින් යන්න. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට ලැබෙන දුර්ලභ අවස්ථාවක්. ඉතින් දැන් ඔයාලා අත්දැකීම් වින්දා. පාරක් වහලා තියෙන හැටි දැක්කා. දේශ සීමාවේ. ඉතින් ගොඩක් දේවල් දැක්කා. අමතක කරන්න එපා ලෝකේ වැඩ සුදන්තක YouTube channel එක subscribe කරන්න. දන්න හැමෝටම channel එක ගැන කියන්න. ඔයාලට ලෝකේ ගොඩාක් දේවල් ඉදිරියේදී පෙන්නනවා. දැන් මේ කොවිඩ් කතාව නිසා තමයි හුඟක් වෙලාවට මට ගොඩක් දුර යන්න බැරි වෙලා තියෙන්නේ. නමුත් අනාගතයේදී ඔයාලට හිතා ගන්න බැරි තැන් පෙන්නන්නම් මම. කැඳිලා ඉන්න ලෝක වැඩ සුදන්තක එක්කලා හැමදාම ඔයාලට ආදරේ. ඔයාලා කමෙන්ට් වලට ආසයි. ඔයාලා මාත් එක්ක ඉන්නවට ආසයි. ආයිබෝන් ඉතාලියේ උතුරු කෙළවරක තියෙන ලෙතුවිලේ නගරයෙන් අද මම ඔයාලගෙන් සමු ගන්නවා. ආයිබෝන් සුබ දවසක් ඔයාලා හැමෝටම.